So today we are going to discuss one more exercise. ඔයගොල්ලන්ගේ වැඩ පොත ගන්න වැඩ පොතේ මේ ක්‍රියාකාරකම 2.6. You take the activity book. We are going to discuss about the activity 2.6. So first we try to see how we can do this. අයි බලමු මේක කොහොමද කරන්න කියලා. ගන්න activity පොත ළඟ තියෙනවනේ නේද? අපි යනවා මේ activity එක 2.6 කරන්න. අර දැන් පහුගියව කරා වගේම ඔයගොල්ලෝ මේ කම්පියුටර් ටයිප් කරලා බලන්න මම කියා දෙන්නම් කරන්න ඕන ටෙක්නික් ටික. I will teach you the techniques what you are going to apply for this worksheet, then you can do yourself and you can try how to get these things done. නේද? අපිට පුළුවන් මේක try කරලා බලලා අපිට මේ වගේ worksheet ලස්සන හදා ගන්න පුළුවන්. ඉතින් අපි බලමු කොහොමද මේක කරන්න කියලා. ඕගොල්ලෝ දැන්ටම ගොඩක් ඒවා දන්නවා. So you may be knowing lot of things here. You need just to identify how you can do that. අපිට මේ සමහරක් ඒවා අඳුර ගන්න ඕනේ කොහොමද මේවා කරන්න කියන කතාව. ඒක ඇත්තට අමාරු දෙයක් නෙමෙයි. මොකද මේ වෙනකොට ගොඩක් ඒවා දන්නවා. දැන් ගන්න ඇක්ටිවිටි පොත හැමෝම ළඟම තියෙනවා. ඒක ළඟට අරන් බලන්න මේක කොහොමද කරන්න කියලා. අපි පොතේ මේකට අවශ්‍ය කරන ටික ලියා ගන්නවා. ඉතින් ඉඩක් තියාගන්න මේක ඇඳ ගන්න නේද? You keep spaces on your textbook, in the exercise book to draw this one. මේක ඇඳ ගන්න පොඩි ඉඩක් තියාගන්න. ඉතින් මේක දැන් කම්පියුටරේ අපි හිතමු ටයිප් කරලා තියෙන්නේ කියලා. දැන් උදාහරණයක් වශයෙන් මම දැන් ඔයගොල්ලන්ට පෙන්නන්නම්. මම දැන් මේ වර්ක්ෂීට් එක මේ වගේ ටයිප් කරලා තියෙන්නේ. මම මෙහෙම ටයිප් කරලා තියෙන්නේ. ඒතර මම දැන් ඉස්සලා ගන්න ටයිප් කරන එක. ෆෝමැටින් ගැන හිතන්න එපා. You don't think about the formatting. ඔය පාට දාන්නේ වගේ හිතන්න එපා. You simply type. හැබැයි පුංචි දෙයක් තියෙනවා. ඔයගොල්ලෝ මේ ටයිප් කරද්දී මේ A B තියෙනවනේ. absent වගේ වචන. මේව ටයිප් කරොත් ලැබෙන්නේ මේක මේ වම් පැත්තට ලයින් වෙලා. Normally if you type the word called absent, normally it will come at the left aligned. If you type a value something like this, it will be right aligned. අපි සාමාන්‍යයෙන් ඉලක්කමක් type කරොත් ඒක දකුණු පැත්තට align වෙනවා. අපි අගයක් type කරොත් නේ ඒක දකුණු පැත්තට align වෙනවා. අපි type කරොත් කිසියම් text එකක් AB වගේ එක වම් පැත්තට align වෙනවා. So don't worry that you can select those area, then you can make it center. අපිට ඒවා center කරගන්න පුළුවන්. සාමාන්‍යයෙන් අපි සාමාන්‍ය විදිහ මොකද්ද? අපි ඉලක්කමක් type කරොත් ඒක දකුණු පැත්තට align වෙනවා. If you type a value, it will assign to right side. If you type some text, it will align to the left side. නිසා ඔයගොල්ලන්ට පේනවා මේ worksheet එක හදලා තියෙන එකේ අර දත්තයන් ටික නේද? center කරලා තියෙනවා. අපිට ඒක center කරගත්ත හැකි. එච්චර ලොකු ගැටලුවක් නැහැ. ඔයගොල්ලන්ට ඕක right align කරගන්නත් පුළුවන්. ඕනනම් center කරන්නත් පුළුවන්. So if you look at the worksheet, how they are given, they have centered those things. නිසා දැනට මේකේ center එකක් කරගන්න අපි අනිත් ඒවා ටික ඔක්කොම පස්සේ format කරනවා. හරිද? තේරුණා නේද වැඩි? So simply you type it. ඊට පස්සේ මේ උඩ තියෙන මෙන්න මේ කතා ටික මේ subject 1 subject 2 subject 3 ඒවා පොඩක් අර direction එක අපි කියන orientation එක පැත්ත වෙනස් කරලා තියෙනවානේ අපි ඒවත් පස්සේ හදනවා. You can make them very simple. You can make them. අපිට ඔක්කොම දේවල් පහසුවෙන්ම කරගන්න පුළුවන්. හැබැයි මූලික අවශ්‍ය කරන්නේ මේකේ මේ ගණිත කර්ම ගැන ඉගෙන ගන්න. How you can do the calculations basically with this worksheet. For example, how to get the total, how to get the average mark. Those are things are required. Because typing and formatting we can do. කොහොම හරි අපි ඉස්සෙල්ලාම කරන්න මොකද්ද මේ විස්තරට දාගන්න ඕනේ. මේවා මේ අර කෙලින් කරන ඒවා ගැන මේවා මේ කෙලින් දින ගැන හිතන්න එපා දැන්. You don't think about that how you do make these things. We will learn later on. අපි පස්සේ ඉගෙන ගන්නවා කොහොමද මේවා කරන්න කියලා. හොඳයි එහෙනම් පළවෙනි කාරණේ මේ දත්ත ටික අදත් ගන්න. හැබැයි අපි එකතුව ඇතුළත් කරන්නේ නැහැ. ඇවරේජ් ඇතුළත් කරන්නේ නැහැ. ඊට පස්සේ පොඩක් පල්ලෙහාට ගියොත් නේද? ඔයගොල්ලෝ මේ වර්ක්ෂීට් එක පල්ලෙහාට ගියොත් මෙන්න මේ කතා. මේ maximum marks ගණන් ටික, minimum marks ටික, number of percent students. So those things we are going to not enter by ourselves. These are not going to enter by ourselves. These are just try to get using the some kind of functions. අපි යම් ආකාරයක function එකක් දාලා මේවා ගණනය කරන්න උත්සාහ කරන්න. We have to find out by using some function. We have so many functions. අපි දැන්ටම function එක ඉගෙන ගත්තානේ. නේද? ඒ වගේ මේකට function දෙනවා. අයි මේ function දාලා මේ වැඩේ කරගෙන යනවා. හොඳයි එහෙනම් අපි ඉස්සරහට යන්. අපිට ඉස්සෙල්ලාම ඕනේ මේ total එක ගණන් හදන්න. ඒ කියන්නේ මොකද cell එක H3 කියන තැන මට දාගන්න total එක. ඉතින් කවුරුහරි කෙනෙක් මට කියන්න කොහොමද H3 cell එකට total එක ගන්නෙ? ක්‍රමයක් කියන්න බලන්න මට කෙනෙක්. Let me know someone how to get the total in H3 cell. කියන්න බලන්න chat එකට දාන්න පුළුවන්. තමන්ට voice වලින් කියන්න පුළුවන්.
දැන් Taman දන්නවා. දැන් තමයි ඒ නිසා මේකට උත්තර දෙන්න ඕනේ. අපි මේ ටික දන්නේවනේ. These are familiar to you. Now you are going to calculate the total of the first student, the kasun. නේද? අපිට ඕන කසුන්ගේ එකතුව ගන්න. කොහොමද ගන්නේ? මොකද්ද පාවිච්චි කරන සූත්‍රය? ෆන්ක්ෂන් එකක් තියෙනවා. නේද? කොහොමද ලියන්නේ? කියන්න බලන්න කෙනෙක්. කැමති කෙනෙක් කියන්න. chat එකට දාන්නත් පුළුවන්. right අපිට එක දුවෙක් දානවා නේද? දුර දෙන්නෙක් දානවා තව එක්කෙනෙක් දානවා. ඔව් එක දුවෙක් දාන සූත්‍රය කොහොමද? equal sum open bracket C3 colon G3 නේද? එක දුවෙක් දානවා equal sum bracket ඇතුලේ C3 colon G3. තවත් දුවෙක් එහෙම දානවා. තව දුවෙක් දානවා equal C3 plus D3 plus E3 plus F3 plus G3 කියලා. දෙකම හරි. හැබැයි වඩාත් හොඳ මොකද්ද? ෆන්ක්ෂන් එකක් පාවිච්චි කරන එකද ෆන්ක්ෂන් එක නිකන් ලියන එකද? වඩාත් හොඳ මොකද්ද? වඩාත් හොඳ තමයි මොකද කරන්නේ? අයි මේකට ෆන්ක්ෂන් එකක් දානවා. ඒක තමයි වඩාත් හොඳ දේ. නේද? ඉතින් තව දුවෙක් දානවා අර විදියට C3 D3 E3 F3 G3 කියලා. හැමසෙම කියන්නේ ෆන්ක්ෂන් එකක් තියෙනවා නම් ෆන්ක්ෂන් එක පාවිච්චි කරන එක වඩාත් හොඳයි කියලා. අපි හේතු කිව්වනේ. එකක් තමයි අපි සෙල් ඇඩ්‍රස් ටයිප් කරද්දී වරදින්න තියෙන ප්‍රමාණය අඩු වෙනවා. මොකද දැන් මෙතන ගා සෙල් ඇඩ්‍රස් ගොඩාක් ගහන්න එපයි. එතකොට සෙල් ඇඩ්‍රස් ගොඩාක් ටයිප් කරද්දී you can make some mistakes because sometimes you may be missing some cell addresses, sometimes you may be repeating some cell addresses. අපි සෙල් ඇඩ්‍රස් ගොඩාක් ටයිප් කරද්දී සමහර සෙල් ඇඩ්‍රස් අපේ අතින් අමතක වෙලා අතහැරෙන්න පුළුවන්. සමහරට එකම සෙල් ඇඩ්‍රස් එක දෙපාරක් ටයිප් වෙන්නත් පුළුවන්. අන්න ඒ වගේ අඩුපාඩු වැරදි අපිට වළක්ව ගන්න පුළුවන් අපි ෆන්ක්ෂන් එකක් පාවිච්චි කරොත්. හැබැයි ඉතින් ෆන්ක්ෂන් එක පාවිච්චි කරද්දී පොඩි පරිස්සමක් වෙන්න ඕනේ. ඒ තමයි අපි හරියට අපේ රේන්ජ් එක කියන්න ඕනේ. When we are using the function, we have to say the correct range. Starting cell address and the ending cell address. අපි ශ්‍රිතයක් ෆන්ක්ෂන් එකක් පාවිච්චි කරද්දී ඒ සීමාවට කියන්න ඕනේ. ඉතින් සීමාව කියද්දී ආරම්භක සෙල් ඇඩ්‍රස් එකයි අවසාන සෙල් ඇඩ්‍රස් එකයි අපි හරියට කියන්න ඕනේ. නැත්නම් අපිට වරදි සිද්ධ වෙන්න පුළුවන්. ඒ නිසා මම මේ ඉල්ලන සූත්‍රය මොකද්ද? එහෙනම් දාගන්න නෝට් එකක් නේද? එහෙනම් මේ ක්‍රියාකාරකම 2.6 activity number 2.6 සබ යටින් ලියන් ඉඩ තියාගන්න මේක ඇඳගන්න. ඔයගොල්ලන්ගේ අච්චු පොතේ තියෙනවා වර්ක් බුක් පොතේ තියෙනවා මේක. ඇඳගන්න ඉඩ තියාගන්න යටින් ලියමුනේ පළවෙනි එක නේද? දාගන්න පොඩ උඩින් නේද? වැඩපොත සඳහා අවශ්‍ය ශ්‍රිත ඇතුළත් කිරීම. වැඩපොත සඳහා අවශ්‍ය ශ්‍රිත ඇතුළත් කිරීම. Entering functions to the worksheet. Entering functions to the worksheet. මේක පළවෙනි එක. 4H3 cell. 4H3 cell. පාරාංගල ලියා ගන්න. Calculating the Kashun's total. Kashun කියන සිසුවාගේ නේද? එකතුව ගණ්ඩායි යන්නේ. අපි ලියා ගන්නවා 4H3 cell. එහෙනම් වරහන් ලියා ගන්නවා calculating the Kashun's total. සිංහලෙන් අපි දා ගන්නවා H3 කෝෂයට. H3 කෝෂයේ අපි සූත්‍රය ලියන්නයි යන්නේ. නැත්නම් ෆන්ක්ෂන් එක. Kashunගේ එකතුව ගණනය කිරීමට කසුන්ගේ එකතුව ගණනය කිරීමට එනම ලියනවා ෆන්ක්ෂන් එක මොකද්ද? මෙන්න මේ වගේ. සමානයි සම් නේද? වරහන් ඇතුලේ C3 colon G3. ඉතින් ඔයගලන්ට පුළුවන් මේක අර සමාන ලකුණු දාලා සාමාන්‍ය ලියන්න. පැත්තකම ලියලා තියාගන්න. සමානයි නේද? C3 ධන නේද? D3 ධන E3 ධන F3 ධන G3.
මම ගොඩක් කැමති නෑ මම මේකයි කැමති නැත්තේ මේක ටයිප් කරද්දී අපේ අතින් වැරදි වෙන්න පුළුවන් අඩුපාඩු වෙන්න පුළුවන් ටයිප් කරන ගොඩක් වෙලාව ගත වෙනවා නේද දැන් මේ සබ්ජෙක්ට් පහක් නේ ගත්තේ නමුත් ඕක තමයි සබ්ජෙක්ට් වල ගොඩාක් ඉගෙන ගන්නවා නේද සබ්ජෙක්ට් 12ක් 13 ඉගෙන ගන්නවා අපිට ඔක්කොම ටික ආවොත් සෙල් ඇඩ්‍රස් ගොඩාක් ලියන්න ඕනේ ඒතර ඒක වලකිනවා අයි ෆන්ක්ෂන් එක ලියනවා නම් ඒ පියවර හරිනේ එහෙනම් දැන් අපිට පුළුවන් දැන් මේ ඔක්කොම ශිෂ්‍යයන්ට ටෝල් එක ගානේ කරන්න අපි දැන් ගත්තේ පළවෙනි ශිෂ්‍යයාගේනේ කසුන්ගේනේ අනිත් අයගේ සීතා කාන්ති ගානේ ඔක්කොම ගණන් කරත හැකි මොකද කරන්නේ අපි එතකොට අනිත් අය ගන්න මට කියන්න කෙනෙක් අනිත් අය ගන්න මොකද කරන්නේ chat එකට දාන්න පුළුවන් voice වලින් කියන්න පුළුවන් අයි මොකද කරන්නේ අනිත් අයගේ එකතු ගන්න අපි හැම එකේම සූත්‍ර ටයිප් කරනවද නැත්නම් වෙන මොකක් හරි ටෙක්නික් එකක් පාවිච්චි කරනවද to get the total of other students අපුතේ auto fill facility අන්න හරි අය මොකද කරන්නේ අපි අර auto fill එක පාවිච්චි කරලා ස්වයංපූර්වම පාවිච්චි කරලා අපි ටික ඔක්කොම fill කරනවා නේද ඔයගොල්ලෝ දන්නවා ක්‍රමය එහෙනම් මෙතන යටින් මම ලියනවා පුංචි වාක්‍යයක් මම ලියනවා නේද මේ වගේ දැන් මේක අපිට ලියන්න ඕනේ අපි දැන් මේ මම කරපු විදිය මම ලියුවා පුංචි අදහසක් ඉතින් අපි දැන් පුංචි වාක්‍යයක් යටින් ලියාගමු පුංචි වාක්‍යයක් යටින් ලියාගමු අපට දැන් h2 සිට sorry h4 සිට අපට දැන් h4 සිට h12 දක්වා කෝෂවලට අපට දැන් h4 සිට h12 දක්වා කෝෂවලට ඉහත සූත්‍රය අංක 1 දාගන්න ඉහත සූත්‍රය අංක 1 ස්වයං පිරවුම භාවිතා කරමින් හෝ අංක 2 දාගන්න මේ විදිහට copy paste මේ විදිහට copy paste භාවිත කරමින් ඇතුළත් කිරීමට හැකිය හරි ලේසි නේද මම දැන් ටිකකින් කරලා පෙන්නන්නම් අපි ඉංග්‍රීසියෙන් ලියාගමු ඊට පස්සේ අපි කරලා පෙන්නන්නම් නේද අපි ඉංග්‍රීසියෙන් ලියාගමු ඊට පස්සේ මම කරලා පෙන්නන්නම් කොහොමද අපි මේක කරන්නේ කියලා so we are doing the activity 2 in our textbook workbook neda we write in English now we can copy this formula copy this formula from H4 cell to H12 cells using number one using autofill facility number two copy paste method මෙතන ලියන්නේ copy මෙහෙම ඉතලක් දාලා paste copy paste method මම දැන් පෙන්නන්නම් මේක මම දැන් මේ වගේ එන්ටර් කරලා දෙන විස්තර ටික මම මෙහෙම දාලා තියෙන්නේ මගේ worksheet එකේ නිසා මට දැන් පුළුවන් මේ ටික ටක් ගාලා එන්ටර් කරලා දාන්න කිසි ප්‍රශ්නයක් නෑ මට මම ඔක්කොම දත්ත ටික දාලා තියෙන්නේ මේකට නිසා මට මේ ටික ඉක්මනින්ම එන්ටර් කරන්න පුළුවන් අය බලමුකෝ දැන් නේද මම මේක දාලා තියෙන worksheet එකේ මම දැන් පේනවා මේ ටික මෙහෙම තියෙන්නේ දැන් විස්තර ටික මෙතන ඕනේ මට මොකද මම දාන්නේ sum කියන ෆන්ක්ෂන් එක සමාන ලකුණ ගැහුවා
sum කියන ෆන්ක්ෂන් එක ගැව්වා වරණක් කැරියා ආරම්භක සෙල් ඇඩ්‍රස් එකයි මොකද්ද C3 colon G3 වරණ වැහුවා enter කරා equal sum open the bracket C3 colon G3 close the bracket then you press enter key you can see it is there අපි autofill පාවිච්චි කරමු නේ ඒක ලේසියින autofill මතද පියවර ටික සෙල් එක සිලෙක්ට් කරා mouse එක ගත්තා දකුණු පහළ කෙළවරට select the cell take the mouse pointer to the right bottom corner of the cell then the mouse pointer will be changed to a big plus sign mouse එකේ හැඩය වෙනස් වෙනවා ලොකු දාන ලකුණ simply drag that's all ඇදගෙන යන්න simply drag and release you can see it is there පේනවා නේද ඉතාලම පහසුවෙන් අපිට මේ වැඩේ කරන්න පුළුවන් එහෙනම් අපි දැන් මේ ඔක්කොම ළමයින්ගේ එකතුට ගණන් හදුවා see it's a 2 minutes work නේ වැඩි වුණත් මිනිත්තු දෙකක් යයි එච්චර අමාරු සංකීර්ණ වැඩක් නෙමෙයි හොඳයි අපි දැන් දෙවෙනි කැලට යමු මොකක්ද දෙවෙනි කැල්ල අපි ගණන් හදන්න ඕනේ මෙයා ළමයාගේ මොකද්ද ඇවරේජ් එක අර ඉස්සෙල්ලා වගේම පළවෙනි ශිෂ්‍යයාගේ ඇවරේජ් එක ගණන් හදලා අපි ඒ ටික පහළ සෙල් වලට කොපි කරනවා පේස්ට් කරනවා නේද we are calculating the first student's average mark then we can fill the rest of the students by simply dragging or using the copy paste method හොඳයි මට දැන් කෙනෙක් කියන්න අපි කොහොමද මේ කසුන්ගේ average එක සාමාන්‍ය ලකුණු ගණන ගණනය කරන්නේ මට ක්‍රමය කියන්නකෝ ඉස්සෙල්ලම chat එකට දාන්න පුළුවන් ක්‍රම ගොඩක් තියෙනවා ඔයගොල්ලෝ මොකක් හරි ක්‍රමයක් කියන්නකෝ වඩාත් හොඳයි ෆන්ක්ෂන් එකක් පාවිච්චි කරන මෙතඩ් එක කොහොමද කරන්නේ කියන්න පුළුවන් නේද හොඳයි ටයිප් කරලා දාන්න ගන්න chat box එකට මම හිතනකොට ටයිප් කරනවා කියලා නේද? ඔව් එක දුවෙක් දානවා. ඒක හරියටම හරි දාපු එක. ඔව් අනික් අයත් දාන්නකෝ. අනික් අයත් දාන්නකෝ. තව දුවෙක් දානවා. ඒකත් හරි. ඒකත් හරි හරියටම. ඒකත් හරි. දැන් දෙන්නෙක් අපිට දැම්මා. අනික් අයත් දාම බලන්න ඔව් තව කෙනෙක් දානවා තව දානවා කට්ටිය නේද ඕගොල්ලෝ දන්නවා මොකද්ද ෆන්ක්ෂන් එක නම් මොකද්ද ඕගොල්ලෝ පාවිච්චි කරන්නේ ඇවරේජ් කියන ෆන්ක්ෂන් එක එහෙනම් අපි ලියමු මොකද්ද ඇවරේජ් කියලා අය මෙහෙම ලියනවා average කියලා ලියනවා average C3 සමානයි G3 නේ sorry සමානයි average වරහන් ඇතුලේ C3 colon G3 එන ලියාගමු දෙවෙනි පෙළිය අපි නේද for I3 cell calculating the Kassun's average for I3 cell calculating the Kassun's average I3 කෝෂයට වරහන් ඇතුලේ කසුන්ගේ සාමාන්‍ය ගණනය කිරීමට කසුන්ගේ සාමාන්‍ය ගණනය කිරීමට මෙන්න සූත්‍රය හරිනේ සූත්‍රය එන ලියන මොකද සමානයි ඇවරේජ් වරහන් ඇතුලේ C3 colon G3 අපි ඒකත් දාමුකෝ අරකට නේද අපි ඒකත් අරකට දාමුකෝ බලන්න දැන් අපේ වර්ක්ෂීට් එකට මෙතන සමානයි නේද ඇවරේජ් එන ආරම්භක එක මේ සෙල් ඇඩ්‍රස් එක colon දැම්මා අන්තිම එක මේක එහෙනම් C3 to G3 එන වරහන වැහුවා enter කරා එයාගේ ඇවරේජ් එක එනවා පේනව නේද එහෙනම් අපිට දැන් පුළුවන් මේක පල්ලෙහාට දැන් යන ඉස්සලා වගේම එහෙනම් මේක සිලෙක්ට් කරා එදන් ගියා පල්ලෙහාට පේනවනේ අපිට හැදුනා මේ වගේ ගැටලුවක් නැහැනේ
පේනවනේ එහෙනම් අපිට මේ හැම කෙනෙක්ගේම ඇවරේජ් එක හැදුණා. එහෙනම් අපි ලියාගමුකෝ මේ කොපි කරන විදිහත් නේද? නේද? ඉතින් පුංචි දෙයක් ඔකට කියන්න ඕනේ. ඒ මොකක්ද දන්නවද? ඔයාලා බලන්නකෝ වර්ක්ෂීට් එක දිහා. මේ වැදගත් කාරණයක්. මෙන්න මේ ශිෂ්‍යයා ගැන ගන්නකො මෙන්න මේ ශිෂ්‍යයව මෙන්න මෙයාව. මෙයා සබ්ජෙක්ට් දෙකකට ඇබ්සන්ට් නේ. මෙයා සබ්ජෙක්ට් දෙකකට ඇබ්සන්ට්. එතකොට මෙයාගේ ලකුණු ගාන එකතුව කීයද 230යි නේ. මේක බෙදන්න ඕනේ 5ෙන්ද 3ෙන්ද. මේ දෙවනි ශිෂ්‍යයා විෂයන් දෙකකට ඇබ්සන්ට්. එතන ඇවරේජ් එක හදද්දී මෙයාගේ එකතුව බෙදන්න ඕනේ මේ ආපු විෂයන් 3 කියන එකෙන්ද නැත්නම් 5 කියන එකෙන්ද. මොකද හිතන්නේ ඔයගොල්ලන්ට? ආපුතේ කීයෙන්ද බෙදන්නේ? 3ෙන් බෙදන්නේ. අනිත් අය මොකද හිතෙන්නේ? අනිත් අය කියන්නකෝ කීයෙන්ද බෙදන්න ඕනේ කියලා. කීයෙන්ද බෙදන්න ඕනේ කියලා කියන්න. 5ෙන්. ඔව් ඉමේෂදෝ මොකද කියන්නේ? 5ෙන්. හොඳයි. ඇයි අපි මේක 5ෙන් බෙදන්නේ? පන්තින්න අනිත් අය දවස් 5ම ඉඳලා තියෙන ඉඳලා. අන්න හරි. මොකද අපි ලකුණු වල ඇවරේජ් එක හොයද්දී අනිවාර්යෙන් බෙදන්න ඕනේ මුළු විෂයන් ගානේ. එයා ආපු විෂයන් නෙමෙයි. හිතන්නකෝ මෙහෙම දෙයක්. දැන් පන්තිය අපි පළවෙනි දින තුන්වෙනියා කියනවනේ. අපි පන්තිය පළවෙනි දින තුන්වෙනියා කියන්නේ එකතුව බලලා නෙමෙයි. මොකද බලන්නේ? ඇවරේජ් මාක් ගන්න බලනවා. ඇවරේජ් එක බලනවා. අපි ඇවරේජ් එක හදලා තමයි අපි පන්තියේ පළවෙනි දිනයා කියන්නේ. අපි හිතමු එක ළමයෙක් හරි කට්ටයි ඒ ළමයා ගණිතේට දක්ෂයි. එයා කට්ටයි එයා ගණිතේට දක්ෂයි. මොකද කරන්නේ එයා? එයා දැන් මේකේ හැටියට විෂයන් 4කට එන්නේ ගණිත විතරක් එනවා. ඇවිල්ලා ලකුණු 100ම ගන්නවා. ඔන්න මිනිහා කට්ටයේ ගණිතේට දක්ෂයෙක්. එයා මොකද කරන්නේ? එයා ගණිතේට විතරක් එනවා. ඉතුරු විෂයන් ටිකට ඇබ්සන්ට්. එතකොට එයාගේ ඇවරේජ් එක බැලුවොත් ලකුණු 100යිනේ. බෙදන්නේ කීයෙන්ද? බෙදන්නේ 1කින්. ඒතර ඇවරේජ් එක 100යි. ඇවරේජ් එක 100යි. ප්‍රශ්නයක් නේද? ඒ නිසා මෙතන මේ ඇවරේජ් එක හදද්දී වැරදි පුතේ දුවේ. මෙතන ඇවරේජ් ෆන්ක්ෂන් එක පාවිච්චි කරොත් ලොකු වැරද්දක් වෙනවා. මම මෙහෙම උදාහරණයක් කියන්නම්කෝ. ඕගොල්ලෝ ගමනක් යනවා. ගමනක් ගිහලා ට්‍රිප් එකක් ගිහිල්ලා මොන අපි කියමු අයිස්ක්‍රීම් කන්න පටන් ගත්තයි කියලා. එහෙනම් අයිස්ක්‍රීම් කනවා. අපි කියමු ළමයි 20ක් ගියා ට්‍රිප් එක. ළමයි දෙන්නෙක් කියනවා අනේ අද මට හෙම්බිරිස්සව මම අයිස්ක්‍රීම් කන්නේ නැහැ. මට හෙම්බිරිස්සව අයිස්ක්‍රීම් කන්නේ නැහැ. එතකොට අපි අයිස්ක්‍රීම් වලට සල්ලි දෙනකොට අර ළමයි දෙන්නගෙන් සල්ලි එකතු කරනවද නැද්ද? අයිස්ක්‍රීම් එකට සල්ලි දෙනවද නැද්ද? සල්ලි එකතු කරන්නේ නැහැ. ඒගොල්ලෝ අයිස්ක්‍රීම් කෑවේ නැහැනේ. හොඳයි අපි මේ ට්‍රිප් එක සංවිධානය කරනවානේ. ට්‍රිප් එක සංවිධානය කරන වෙලාවදී බස් එකක් අපි වෑන් එකක් අපි හයර් කරනවානේ. බස් එකක් කරේ හයර් එකක් කරේ. අතන ළමයි කියනවා 25 දෙනෙක් අපි එනවා කියලා. 25ක අපි එනවා. ඒතර බස් එකේ ගාස්තුව අපි 25 දෙනාගෙන් නේද බෙදන්නේ? අපිට බස් එකේ කිසියම් ගාස්තුවක් කිව්වොත් දැන් 25 දෙනාම යන්න ඇග්‍රී වුණා නම් එකඟ වුණා නම් අපි 25 දෙනාගෙන් තමයි මේක බෙදන්නේ. බෙදලා කියනවා හැම කෙනෙක්ටම මේ ගාණ දෙන්න. ඒතර හැම කෙනෙක්ම සල්ලි දෙනවා. හැබැයි ට්‍රිප් එක යන දවසේ අර 5 දෙනෙක් එන්නේ නැහැ. හැබැයි 5 දෙනෙක් ආවේ නැහැ කියලා අපි සල්ලි ආපහු දෙනවද? අපිට දැන් 20න් ආයෙ බෙදන්න පුළුවන්ද? බෙදන්න බෑ නේද? ඒගොල්ලෝ මුලින් ඇග්‍රී වුණානේ, එකඟ වුණානේ. ඒගොල්ලෝ එකඟ වෙලා තියෙන්නේ නේද? හැබැයි අයිස්ක්‍රීම් කන්න ගියාම තත්ත්වය වෙනස්. කැමති අය කනවා, කැමති සල්ලි දීලා කනවා. එච්චරයි. හැබැයි ට්‍රිප් එක යනකොට අපි බස් එක ඔක්කොමලා පාවිච්චි කරනවානේ. බස් එක ඔක්කොමලා පාවිච්චි. ඒතර ඔක්කොම අපි බස් එකේ ට්‍රිප් එක ඇරේන්ජ් කරද්දිම කිව්වනම් 20 දෙනා එන්නේ කියලා අපි බස් එකේ ගාස්තු බෙදන්නේ 20ක්. 30 දෙනෙක් එනකොට 30න් බෙදන්නේ. 25ක් එනකොට 25න් බෙදන්නේ. ඇයි? ඒකනේ මුළු ගාන. පන්තියෙත් එහෙමයි. පන්තියේ ළමයි හැම විෂයකටම ඉන්න ඕනේ. විෂයන් 9ක් කරව විෂයන් 9 ඉදිරිපත් වෙන්න ඕනේ. එකකට එන්න නැහැ කියන්න බෑ. අද මට සනීප නැහැ. මම විභාගයට එන්න නැහැ කොට වැඩක් වෙන්නේ නැහැ.
එයාට ඇප්සන් දානවා හැබැයි බෙදන්නේ අර මුළු විෂයන් ගානේ. ඒ නිසා මේකේ දුවේ පුතේ මේ හදලා තියෙන මේ උත්තරේ වැරදි. මේකේ උත්තරේ වැරදි. මේකේ උත්තරෙත් වැරදි. ඒක නිසා ඔයාලා විශේෂ සටහනක් දාගන්න. කමක් නැහැ ඔයගොල්ලන්ගේ වැඩ පොතේ තියෙන ඇවරේජ් කියන ෆන්ක්ෂන් එක විතරයි. හැබැයි අපිට තව ෆන්ක්ෂන් එකක් තියෙනවා. ඒ තමයි ඇවරේජ් A කියන ෆන්ක්ෂන් එක. ඒ නිසා මම ඒක විශේෂ සටහනක් වශයෙන් ලිව්වා. සතරුවක් දාලා ටිකක් ලොකු අකුරෙන් මේක ලියා ගන්න. විභාගෙදී මේක ලියන්න ඕන වෙන එකක් නෑ ඔයගොල්ලන්ට. විභාගෙදී ඇවරේජ් විතර ප්‍රමාණවත්. හැබැයි මේ අදහස ගන්න මොකද මේ ලියලා දෙන සූත්‍රය වැරදි. අපි මේක ඇත්තටම පන්ති කාමරේ පාවිච්චි කරොත් පළවෙනියා වෙන්නේ වැරදි ළමයෙක්. පළවෙනියා වෙන්නේ වැරදි ළමයෙක්. ඔකට මේ මාර්ක් ෂීට් එක බැලුවහමත් පේනවා ඒ ළමයාගේ ලකුණු ගන්න 230 වුණාට එයා පළවෙනියාගේ පෙවුනට එයා පළවෙනියා වෙන්න බෑ. මොකද එයා විෂයන් දෙකකටම ඇවිල්ලා නැහැ. තේරුණාද? ඒ නිසා මේක ලොකු වැරද්දක්. මේක ලොකු වැරද්දක්. ඒ වැරද්ද මම පෙන්නනවා. නමුත් කරන්න දෙයක් නැහැ. ඕලංගේ වර්ක් බුකේ තියෙන්නේ ඇවරේජ් ෆන්ක්ෂන් එක තමයි ඒක දැම්මා. හැබැයි නිවැරදි වෙන්න ඕනේ මොකද්ද? ඇවරේජ් A කියන ෆන්ක්ෂන් එක. ඒක දාපුවම ඔය වැරද්ද හරියනවා. මම මේක දාලා පෙන්නන්නම්. ඔලුසම මේ සටහන ලියා ගන්නකෝ. තරුවක් දාලා ටිකක් ලොකු අකුරෙන් නේද? හරි නේද මේක එනවා. එහෙනම් යටි ලියාගන්න මේ වාක්‍යයත් නේද? අපිට ඉස්සෙල්ලා වගේ මේකත් පිටපත් කරගන්න පුළුවන්. නේද? යටි ලියාගන්නේ I4 සිට I12 දක්වා කෝෂ වලට ඉහත සූත්‍රය පිටපත් කරන්න. Copy the above formula from I4 to I12 cells. අර ඉස්සෙල්ලා අපි කරා වගේම මේක පිටපත් කරගන්න ඕනේ. ඉතින් මේක වැඩ පොතේ තියෙන නිසා ඇවරේජ් ෆන්ක්ෂන් එක ඒක මම ලිව්වා. නමුත් ඒකෙන් හදන්නේ වැරදි උත්තරයක්. ඒක හොඳට මතක තියාගන්න. මම දැන් පෙන්නන්නම් මේ මාර්ක් ෂීට් එක මේ බලන්න. මම මෙතන අර ඇවරේජ් A ෆන්ක්ෂන් එක දාන්නම් මෙතන. හරිද? මම දාන්නම් සමානයි ඇවරේජ් A. අර ෆන්ක්ෂන් එක වගේමයි. ඇවරේජ් වල ඇවරේජ් A දැම්මා. ඔන්න සීමාව දැම්මා. අර සීමාවමයි. G3 සිට G C3 සිට G3 දක්වා. නේද? ඔන්න බලන්න ඒ උත්තරේ එහෙම එනවා. මේ ටික කොපි කරාම මේ තැඟුදු උත්තරේ පොඩක් වෙනස්ලා බලන්න. මෙයාගේ ඇවරේජ් එක මොකද උනේ කියලා දැන්. ඔයාලා අතින් බෙදලා බලන්නකෝ නේද? 230 3ෙන් බෙදුවොත් මේ ගානනවා 5ෙන් බෙදුවොත් මේ ගානනවා. ඒතර එයා පාලනය වෙන්න බෑ. එයා පාලනය වෙන්න බෑ. දැන් මට මෙයාට ආව 74ක්. එයාත් සබ්ජෙක්ට් දෙකකට ඇබ්සන්ට්. මේ එයාත් ඇබ්සන්ට් දෙකකට. කොහොම මේ ළමයා පළවෙනිය කරන්නේ? ඒක නිකමඩ බලන්නකො එකතුව. නේද? එකතුව අඩුයිනේ යාගේ. නේද? එකතුව යාගේ අඩුයිනේ. මොකද සාමාන්‍යයෙන් පන්ති කාමරේ අපි පළවෙනි දෙන්නේ ඇවරේජ් එක බලලා. ඇවරේජ් එක බලලා. සාමාන්‍යයෙන් කරන්නේ ඒකයි පන්ති කාමරේදී.
එතකොට මේක තමයි මේ කතා කරන සම්මතය. අපි ඒ නිසා පොඩ්ඩක් ඒ ගැන අවබෝධයෙන් ඉන්න. තේරුණාද? හරි නේද ඒ ටික දැන්? නිසා මම කැමති ඇවරේජ් එක දානවට. හැබැයි ඔයගලන්ගේ නේද? වැඩ පොතේ ඇවරේජ් එක නැති නිසා අපි ඇවරේජ් විතරක් දාලා දැන්ට ගණන් හදා ගන්නවා. හරිද? රයිට්. අපොඩ ඉස්සරහට යන්න. ලියාගත්ත නෙමෙයි සටහන නේද? ඕකේ අපි ඉස්සරහට යමු නේද? මොකද වෙන්නේ කියලා බලමු. මොකද ඉස්සරහට දැන් මට ඕනේ හදන්න මොකක්ද? තව ටිකක්. මොකක්ද මේ? උපරිම ලකුණු ගාන. උපරිම ලකුණු ගාන. ලියාගන්න හෙඩින් එක එනවා 4C14 cell. Getting the maximum mark for subject 1. පළවෙනි විෂය උපරිම ලකුණු ගාන ගන්න ඕනේ. C14 කෝෂයට. විෂය 1 සඳහා උපරිම ලකුණු ගාන ලබා ගැනීමට පුළුවන් නේද? ඔන සූත්‍රය මට පෙන්වන්න මොකද්ද කියලා. ලියන්නකෝ බලන්න සූත්‍රේ. ෆන්ක්ෂන් එකක් තියෙනවා නේද? ෆන්ක්ෂන් එක ලියන්නකෝ එහෙනම්. දාම බලන්න ෆන්ක්ෂන් එක නේද? අපි දන්නවා ෆන්ක්ෂන් එක. නම ඔයගොල්ලෝ දන්නවා. ඔව් එක දුවේ දානවා නේද? ඒක හරි. ඒක හරි. අනෙක් අයත් දාන්නකෝ. ඔව් අනිත් අය ඔව් තව කෙනෙක් දානවා, තව කට්ටිය දානවා දැන් නේද? අපි දන්නවා මොකද්ද ෆන්ක්ෂන් එක කියලා නේද? මොකද්ද ෆන්ක්ෂන් එක? අපි පාවිච්චින්නේ max කියන ෆන්ක්ෂන් එක. අපි ලියන්නේ max max විතරයි. එහෙනම් අපේ සූත්‍රය ලියන්නේ කොහොමද? අපි equal max වරහන් ඇතුලේ C3 C12 සමානයි max වරහන් ඇතුලේ C3 C12. ඉතින් අපිට තමයි දෙන්නේ අපිට අවශ්‍ය අර සීමාවේ තියෙන ලොකුම අගය මොකක්ද කියලා හොයලා දෙන්න. නිසා max කියන ෆන්ක්ෂන් එක පාවිච්චි කරනවා අගයන් වල තියෙන ලොකුම අගය වෙන් කරලා ගන්න. එහෙනම් අපි ලියාගමු සූත්‍රය. දැන් මේකත් මම අපිට කොපි කරන්න නේද? අර ඉස්සෙල්ලා වගේ මොකද කරන්නේ? මේකත් අපි කොපි කරනවා D14 සිට G14 දක්වා. එහෙනම් අපි ඒක ලියාගමු. ඒකත් පිටපත් කරන්න. අපි එකක් දාලා බලමු නේද? අපේ worksheet එකට. අපිට මෙතනට ඕනේ දැන් දාන්න. මෙතනට දාන්න. එහෙනම් සමානයි max නේද? වරහන් ඇරියා පටන් ගන්නෙ කොහෙන්ද? C3ෙන් ඉවර වෙන්නේ කොහෙන්ද? C12ෙන්. එහෙනම් ඒ ටික ගුවා වරවෙන්ට කරා. දැන් හරිනේ. දැන් කොපි කරන්නේ කොහෙටද? දකුණු පැත්තට. එහෙනම් සෙල් එකේ ගත්තා මවුස් පොයින්ටර් එක මේ දකුණු පහළ කෙරවලට ඇද්දා මේ පැත්තට. පේනව නේද? ඇද්දා මේ පැත්තට. ඔන්න ටික ආවා. අපිට පහළට අදින්නත් පුළුවන්, දකුණට අදින්නත් පුළුවන්. ඒත් අපිට ඕන පැත්තට කොපි කරලා මේ සූත්‍රය නැවතත් දාන්න. ඒත් මේ හැම එකෙම අපිට නම මොකද්ද? උපරිම ලකුණු ගන්න. අපි දැන් මේ ලකුණු ඕන එකක් වෙනස් කරොත් ඊට අනුරූපව වෙනස් වෙනවා. හොඳයි ඊළඟ එක ඊළඟ ඔයගොල්ලෝ දන්නව නේද? මොකද්ද හොයන්නේ? මිනිමම් එක. නම් දාගන්නකො හෙඩින් එක 4F15 cell. Getting the minimum mark for subject 1. C15 කෝෂයට. විෂය එක සඳහා අවම ලකුණු ලබා ගැනීම නේද? ඉස්සලා පාවිච්චි කරේ max කියන එක. දැන් පාවිච්චි මොකද්ද? min කියන. ඔයගොල්ලෝ දන්නවා min කියන එක නේද? min කියන එක. අර සීමාවමයි නේද?
එනකොට මේකත් පුළුවන් අර වගේ ඉස්සරහට කොපි කරගෙන යන්න. අපි එකත් කරලා බලමුනේ. මොන වර්ක්ෂීට් එකේ අපිට දාන්න ඕනේ මෙතනට නේද? සමානයි min වරන් ඇරියා C3 නේද? C3 colon C12. So we are putting the values here equal min C3 colon C12. Now you are getting the minimum value here. අපි දැන් මෙතන අවමගේ අරගන්නවා. නපුරුවා මේකත් දැන් අර වගේ ඉස්සරහට දාන්න. කොපි කරන්න පුළුවන් නේ. අපි ඔටෝ ෆිල් කරා. ඒක ලේසියිනේ. කොපි පේස්ට් එක අමාරුයි. ඒ නිසා මේ වගේ ෂෝට්කට් මෙතන පුරුදු වෙන්න. අපිට ටක් ගාලා තරපු ගමන් උත්තරේ එනවා. පේනවනේ. මේ එක එක විෂයේ ආම ලකුණු ගන්න. ඒ නිසා අපිට බලා ගන්න පුළුවන් ඒ විෂය ළමයි කොච්චර ලකුණු ගත්තද? කොච්චර හොඳට ගත්තද? අපිට මේක ටක් ගාලා පේනවා. හරිම ලේසි මේ වැඩේ. පේනව නේද? නිසා අපි මේක කම්පියුටරෙන් පාවිච්චි කරොත් අපිට පොඩි වෙලාවකදී මේ ටික හදාගන්න පුළුවන්කම තියෙනවා. හොඳයි අපි යන් තව ඉස්සරහට. ඊළඟ එක මොකද්ද මට ඕනේ? විෂය එක සඳහා පැමිණි සිසුන් ගාන. I want to find out the present student for the subject 1. පුළුවන් ද ඔයගලන්ට කියන්න මොකක්ද අපි පාවිච්චි කරන ෆන්ක්ෂන් එක කියලා? පුළුවන් නේද කියන්න? කියන්න බාන පාවිච්චි කරන ෆන්ක්ෂන් එක එහෙමනම් දාන්න බාන chat box එකට. To calculate the present students. How many students are present for each subject? First we are calculating the subject number 1. උත්තරේ දාමු නේද? මොකක්ද අපි පාවිච්චි කරන ෆන්ක්ෂන් එක? ෆන්ක්ෂන් මොකද දන්න ෆන්ක්ෂන් එක මොකක්ද කියලා? මොකද පාවිච්චි කරන්නේ? අපිට ෆන්ක්ෂන් එකක් තියෙනවා. ඒතකොට දෙකක් තියෙන්නේ. පළවෙනි ෆන්ක්ෂන් මොකද පාවිච්චි කරනවා? count කියන ෆන්ක්ෂන් එක. මොකද පාවිච්චි count කියන එක. count එකෙන් මොකද කරන්නේ? count කරනවා. ගණනය කරනවා. මොනවද ගණනය කරන්නේ? මෙන්න මේවා. මෙන්න බලන්න. count function will count number of cells which have numbers in the given range. count සිතය මගින් ලබා දී ඇති සීමාවේ ඇති ඉලක්කම් සහිත කෝෂ ගණන ගණන් කරනවා. දැන් අපි මේ මාක් ෂීට් එක දිහා බැලුවොත් ළමයෙක් විභාගයට ආවම ලකුණු ගණන ලැබෙනවනේ. ලකුණු ගණන් ඉලක්කමක් තියෙනවා. ආයෙ නැත්තම් මොකද වැටෙන්නේ? absent කියන එකනේ. absent කියන්නේ ටෙක්ස්ට් එකක් අකුරු ගොඩක්. ඒතර ඒක ඉලක්කම වශයෙන් ගණන් ගන්නෙ නැහැ. අපි මොනවා හරි ලකුණු ගණනක් දැම්මොත් ලකුණු එකක් හරි ලකුණු 100 දක්වා මොනවා හරි ලකුණු දැම්මොත් එයා ගන්නවා ඒ ළමයා මේ විෂයට පැමිණියා කියලා. ඔන්න බලන්න. එහෙනම් කවුන්ට් ෆන්ක්ෂන් කරන්නේ මොකද්ද? අපි දීපු සීමාවේ තියෙන ඉලක්කම් ගාන ගැනලා කියනවා. මේකේ අනිත් පැය තියෙන්නේ count a කියන ෆන්ක්ෂන් එක. count a කියන්නේ මොකද්ද? ඒ සීමාවේ තියෙන දත්ත ගාන ගන්නවා. දත්ත සෙල් කීයක් තියෙනවද? data. data කියන්නේ ඉලක්කම් වෙන්න පුළුවන් අකුරු ඔක්කොම ගණන් කරනවා යා. මොකද සෙල් එක දාන්න පුළුවන්
අකුරු දාන්න පුළුවන්, ඉලක්කම් දාන්න පුළුවන්, දින වගේ දාන්න පුළුවන්. ඒක කතාව වෙනස්නේ. ඒක මේ කවුන්ට් එකෙන් ගන්නේ මොකද්ද? අපි දෙන සීමාවේ කොච්චර ඉලක්කම් ගාණක් තියෙනවද? ඉලක්කම් දෙන සෙල් ගාණ කීයද? හරි එහෙනම් ලියා ගන්න ඉස්සලාම දාන්නේ මොකද්ද? කවුන්ට් කියන ෆන්ක්ෂන් එක. මේ දෙනගනේ අපිට දැන් මේකත් පුළුවන් වෙන අර T16 ඉඳලා G16 කොපි කරන්න. යටින් තරුවක් දාලා මේක ලියා ගන්න. මම මේ highlight කරන තරුවක් දාලා ලියා ගන්න. ටිකක් ලොකු අකුරෙන් නේද? Count function will count number of cells which have numbers in the given range. count ශ්‍රිතය ලබා දී ඇති සීමාවේ ඇති ඉලක්කම් සහිත කෝෂ ගණන කොපමණදයි ගණනය කරයි. අපි දැන් යනවා අනිත් එකට. මොකක්ද ඒ count A කියන කතාව ගැන කතා කරන්නේ. උද count එකෙන් ගනින්නේ ඉලක්කම් තියෙන සෙල් ගාන. හොඳට මතක තියාගන්න. count will count how many cells has numbers. The number cells. ඉලක්කම් සහිත කොටු. ඉලක්කම් සහිත කෝෂ. count A ඊළඟ එක. නේ අපි මාතෘකාව දාගමු. for C17 cell. Get in the number of students in the class for subject 1. C17 කෝෂයට. විෂය 1 සඳහා නේ පන්තියේ සිටි සිසුන් ගණන ලබා ගැනීමට. මෙන්න සූත්‍රය මොකක්ද ලියන්නේ? ෆන්ක්ෂන් එක මොකද්ද? count A කියන එක. count A. ලලිනා equal count A අර සීමාවමයිනේ. අපිට අතර කොපි කරන්න පුළුවන් නේ පල්ලෙහාට. sorry හරහාටනේ. හරහාට කොපි කරන්න පුළුවන්.
ඉතින් මේකේ විශේෂ සටහන ලියවම ඉස්සෙල්ලා වගේම ටිකක් ලොකු අකුරෙන් නේද? තරුවක් දාලා count a function will count number of cells which have data in the given range. count a ශ්‍රිතය ලබා දී ඇති සීමාවේ ඇති දත්ත සහිත කෝෂ ගණන කොපමණ ගණන් කරන්නේ. දත්ත සහිත ඒවා. ඉලක්ක අකුරු දෙකම එකතු කරලා ගන්නේ. ඉලක්ක අන්තිමවත් කමක් නැහැ. අකුරු තිබ්බත් කමක් නැහැ. අනිත් පැත්තට අපි හිස් නැති ඒවා ගන්නවා. හිස් නැති ඒවා. හිස් නැතුව මොන හරි තියෙනවද? එයා ගැල්ලගෙන මෙච්චරයි කියලා. හිස් නැත්තම් එච්චරයි. ඕනනම් වරහන් ලියාගත්ත හැකි non empty cells කියලා. හිස් නොවන කෝෂ කියලා. එහෙම ලියාගත්තත් කමක් නැහැ. නේද? ඕනනම් වරහන් ලියාගත්ත හැකි මෙතන non empty cells. හිස් නැති සෙල්. හිස් නැති කෝෂ. මෙතන ලියගන්න. non empty cells. හිස් නැති කෝෂ. non empty cells. හිස් නොවන කෝෂ ගන්න. හොඳයි අපි දැන් මේක කරලා බලමු නේද? අර වර්ක්ෂීට් එක කරලා බලමු. දැන් මට ඕනේ නේද දෙකක් ගණන් කරන්න. මෙතන ඕනේ මෙතන මට ඕනේ ප්‍රසන්ට් ස්ටුඩන්ට් ගන්න යම එනවා සමානයි මොකද ෆන්ක්ෂන් එක count වරහන් ඇරියා සීමාව මොකද්ද C3 සිට C12 දක්වා වරහන් වෙන්ට කරා. වැඩි හරි. නේද? දැන් ඕනේ count ෆන්ක්ෂන් එකේ සමානයි දැන් දානවා count a සමානයි count a වරණ ඇරියා සීමාව වෙනවා අපි සලකුණු කරගන්නවා C3 සිට C12 දක්වා හොඳ count a මොන අපි එන්ට කරපු ගමන් අපිට අවශ්‍ය අගය හැමෝම 10යි කියලා. දැන් මට පුළුවන් මේ දෙක කොපි කරගන්න. ඔන්න බලන්න මම කරන පුංචි කට්ට වැඩක්. මොකක්ද දන්නවද? මම මේ දෙකම සිලෙක්ට් කරලා කොපි කරනවා. ඔන්න බලන්න. මොකද වෙන්නේ? දෙකම එකපාර කොපි වෙනවා. දැක්කද? වැඩි ලේසියිනේ. අපිට මෙහෙම කරන්න තිබ්බා. මේ හතරම නේද? මේ හතරම සිලෙක්ට් කරලා මෙහෙම අදින්න තිබ්බා. එකපාර හතරම කොපි වෙනවා. දැන් කවුරු හරි කෙනෙක් තනි තනියෙන් කරොත් වෙලාවල් හතරක් යනවානේ. මම හතරම එකට කරාම මොකද වෙන්නේ? වෙලාව ඉතුරුද නැද්ද? වෙලාව ගොඩක් ඉතුරුයිනේ. එසා මේ වගේ පුංචි ටෙක්නික් ඉගෙන ගත්තාම අපිට ගොඩාක් පහසුවෙන් වැඩ කරන්න පුළුවන්. See now, if you think that we just have something like this, if someone is copying one by one, it takes 4 times. You want to do 4 different times. It consumes 4 times. But if I do all these things and select all these things, then copy all the 4 things at once. So now what is happening? It is very fast. I am saving a lot of time. So these techniques will help you to save time. That's why computers are very fast. If you look at now, we can do this one in a very fast way. Why? We can save our time. Time saving means performance, speed, efficiency. නේද? කාලය තුන කියන්නේ කාර්යක්ෂමතාවය වැඩි වෙනවා. ඵලදායීතාවය වැඩි වෙනවා. වෙලාව ඉතුරුයිනේ. අපි දැන් මේක එක එක කොපි කරා නම් වෙලාවල් 4ක් යනවනේ. මම දැන් මොකද කරේ? 4ම එකපාර කොපි කරා. එහෙනම් වෙන කෙනෙක් වෙලාවල් 4ක් ගන්න එක මම වෙලාවල් එකකින් කරනවා. මට වෙලාවල් 3ක් ඉතුරුයි. ඒතර මගේ වේගය මොකද වෙන්නේ? මගේ වේගය වැඩි. මගේ කාර්යක්ෂමතාවය වැඩි. මගේ ඵලදායීතාවය වැඩි. If someone is copying this one by one, he may be using 4 times. But now what I am doing, I am collecting all these things, copies and one time at once. Then I am saving 3 times. I am saving because I use only 1 time. The other person is using 4 times. So what is happening? You will say I am speeder than other person. My performance is high.
my productivity is high. Why? I saving some more times. ඉතින් ඒක නිසා අපි මේ වගේ පුංචි ක්‍රම ඉගෙන ගන්න අපිට වඩාත් හොඳින් වැඩ කරන්න පුළුවන්. මේවා වේගය වැඩි කරන ක්‍රම. අපි මුකුත් වෙන දෙයක් කරේ නැහැ. අපි අර මගඩි මුකුත් නැහැ. හොඳේ. අර මගඩි මුකුත් අපි කරේ නැහැ. අපි අපේ තාක්ෂණය හොඳට පාවිච්චි කරා. අපි we use some kind of tricks. අපි යම් කිසි ආකාරයක පොඩි ක්‍රමයක් පාවිච්චිලා අපි මේක කරනවා. තේරුණාද? තේරුණා නේද? ඒ නිසා එහෙම කරන්න හැමතිස්සෙම. ඒතකොට අපිට වඩාත් වේගවත් වෙනවා. ඒතකොට තමන් පන්තියේ වඩා වේගවත් ළමෙක් වෙනවා. අනිත් කට්ටිය වෙලාවල් 4ක් ගන්නවා. තමන් ගන්නෙ එක වෙලාවයි. තමන්ට වෙලාවල් 3ක් ඉතුරුයි. අපිට වැඩිපුර වැඩ කරන්න පුළුවන්. තේරෙනවද? These are practical sessions. මේවා ප්‍රායෝගිකව කරලා බලනවා. ඉතින් ඒ වගේ වෙලාවකදී තමන් වඩා වේගෙන් වැඩ කරොත් තමන්ට වෙලාව ඉතුරු කරගන්න පුළුවන්. දැන් හැමෝම මේ ෆෝමියුලා ටික දන්නවා. හැමෝම මේවා දන්නවා. හැමෝම ටයිප් කරනවා. හැබැයි තමන් වේගවත්. තමන්ට වැඩි අවස්ථාවක් ලැබෙනවා. විභාගෙදී කාරණා දෙකක් වැදගත්. එකක් තමයි නිර්වද්‍යතාවය, නිවැරදි බව. If you look at the examination, two factors are more important. First one is the accuracy. Second one is the speed, වේගය. අපිට විභාගදී පේපර් එකක් දෙන නිශ්චිත කාලයකටනේ අපි ඒක ඉවර කරන්න ඕනේ. ඉතින් අපි හිමින් ඉබ්බා වගේ කරොත් මොකද වෙන්නේ? වැඩේ හොඳට කරයි. වෙලාව මදි වෙනවනේ. તો ලකුණු හම්බ වෙන්නේ නැහැ. විභාගෙ දිනන්නේ කවුද? ලකුණු වැඩියෙන්ම ගන්න ළමයි ටික. අවස්ථාව හම්බෙන්නේ ඒගොල්ලන්ට. ඒ නිසා වැඩියෙන් ලකුණු ගන්න අපි දෙකක් කරන්න ඕනේ. එකක් නිවැරදිව කරන්න ඕනේ. අනිත් එක වේගෙන් කරන්න ඕනේ. ඕගොල්ලෝ කොච්චර වේගෙන් කරත් වැඩක් නැහැ නිවැරදිභාවය නැත්තම්. නේද? Taman දඩ බඩ ගාලා කරනවා. හැබැයි උත්තර වැරදි. මොකද වෙන්නේ? ලකුණු හම්බ වෙනවද? ලකුණු හම්බ වෙන්නේ නැහැ. You are doing too fast, but most of things are wrong. Then what is happening? You don't get the marks. එතකොට ඒසා ප්‍රසිද්ධ කියමනක් තියෙනවා නේ. වේගය මරුවා කැඳවයි කියලා. ඔයගොල්ලෝ දන්නවනේ. වේගය, ඒ කියන්නේ අධික වේගය භයානකයි. අනවශ්‍ය වේගය භයානකයි. අනිත් පැත්තෙන් කියනවා ප්‍රමාද වීම පසුතැවිල්ලට හේතු වේ. අපිට හිමින් කරනවා නම් ඒකට අපට අවස්ථාව හම්බ වෙන්නේ නැහැ. නේද? ඒ නිසා අපි නිශ්චිත වේගයක් තියාගන්න ඕනේ. හොඳ නිර්වලතාවයක් තියාගන්න ඕනේ. ඒකට අපිට මේ ටෙක්නික්ස් උපක්‍රම දැනගෙන ඉන්න ඕනේ. We should know the techniques. උපක්‍රම දැනගෙන ඉන්න ඕනේ. අපි ඒකයි මේ පුංචි උපක්‍රම කියා දෙන්නේ. ඉතින් මේවා සමහරට පොත්පත්වල නැහැ. සමහර පොත්වල අපි ලියනවා. සමහර පොත්වල නැහැ. You are getting these things by doing it. ඔයගොල්ලෝ ඉගෙන ගන්නේ කරලා. මේක කරලා ඉගෙන ගන්න. ඉතින් ඒක නිසා මේ ක්‍රමෙද පුරුදු වෙන්න. ඒතකොට ගොඩාක් වෙලාව නාස්ති වෙන්නේ නැහැ. මම කියවනේ මේ ගොඩාක් ළමයි වෙලාව නාස්ති කරන්නේ ටෙක්නික් එක දන්නේ නැති නිසා. When you do know the technique, උපක්‍රමය දන්නේ නැත්නම් අපිට ගොඩාක් වෙලා යනවා. නේද? ඊළඟ ප්‍රැක්ටිස්. අපිට යම්කිසි ප්‍රැක්ටිස් එකක් පුහුණුවක් තියෙනවානේ. සමහර ඒවා අපිට පුහුණු නම් ඉබේම පුළුවන් වෙනවා. දැන් බලන්න අපි ටයිප් කරන්න නේද? අපි මුල් දවස්වල ටයිප් කරන්න බෑනේ හොඳට. හැබැයි දැන් අපිට පුළුවන්. අපි දැන් අකුරු ටික අඳුරනවානේ. අපිට නිකන් මත යනවා ඒගොල්ලෝ ළඟට. මොකද අපි දැන් පුරුදු වෙලා. You need practice always. අපිට යම්කිසි ආකාරයක පොඩි පුහුණුවකුත් මේකට අවශ්‍ය වෙනවා. ඒකයි මම ඔයගොල්ලන්ට කිව්වේ මේ දේවල් තමන්ගේ කම්පියුටරේ කරලා බලන්න හරියට එනවද කියලා. හරියට එන්නේ නැත්නම් නේ මට WhatsApp message එකක් දාන්න නැත්නම් මට call එකක් දෙන්න. ඒතර මම කියන්නම් ඒකට මොකද්ද සරලව කරන්න පුළුවන් දේ කියලා. There are very simple techniques you can apply. Simply you can achieve the things. වැඩිය මහන්සි නොවි, වැඩිය කලබල නොවි, සරල විදිහට අපි වැඩේ කරගන්න ඕන තරම් ක්‍රමයක් තියෙනවා. අපිට පහසුවෙන්ම කරන්න පුළුවන්. තේරුණා නේද? හොඳයි. එහෙමනම් අපි යන් තව ටිකක් ඉස්සරහට. මේ ටික ලියාගත්තනේ? හොඳයි. දැන් අපි තව වැඩක් කරන්නයි යන්නේ. නේද? මේ බලන්න. දැන් අපි කරන්නේ මොකද්ද? මේ වර්ක්ෂීට් එක ලස්සනට හැඩ ගන්නවන්න ඕනේ. පාට දාලා අර අකුරු එහෙම වෙනස් කරලා. ඔයගොල්ලන්ට ඒක කරගන්න පුළුවන්ද? මේ ටික කරගන්න පුළුවන්ද? පුළුවන් වෙයිද කරගන්න? බැරි වෙන්නේ මේ රොටේට් කරන එකද? පුළුවන් නේ, හැමෝටම පුළුවන්. රොටේට් එකත් පුළුවන් නේද? මම නිකන් නම් පෙන්නන්නම්. රොටේට් එක නේද? ඔයගොල්ලන්ට අමාරුවක් නැහැ. රොටේට් එක.
ඉතින් මේ ටික ඔක්කොම සිලෙක්ට් කරලා මම එදා පෙන්නුවා මට මතක විදියට මේ ටික ඔක්කොම සිලෙක්ට් කරලා මේ සෙල් ටික නේද එතන සෙල් ඩිරෙක්ෂන් කියලා එකක් තියෙනවා නේද ඔල හොයන සෙල් ඩිරෙක්ෂන් එක හොයන් යනවා මෙතන තියෙනවා මේ තියෙන්නේ අපි මේකට මොකද කියන්නේ ඕරියන්ටේෂන් කියලා ඕරියන්ටේෂන් මේක සිලෙක්ට් කරලා අර අවශ්‍ය දේ තෝරනවා මොකක්ද ඕනේ කියලා නේ ඉතින් Tamanට ඕන එකක් තෝරගන්න ඕන දා ගන්නවා අනිත් පැත්ත ඕනේ දා ගන්නවා නේද Tamanට ඕන එකක් තෝරගන්න නේ ඒක මහ ලොකු වෙලාවක් යන වැඩක් නෙමෙයි ඕන බලන්න දැන් මම එකපාර ඔක්කොම කරානේ එක එක කරොත් බලන්න කීයක් තියෙනවද 7ක් තියෙනවනේ අපිට වෙලාවල් 7ක් යනවා ඒක නිසා දුවේ පුතේ සාමාන්‍යයෙන් අපි මේ වර්ක්ෂීට් එක ෆෝමැට් කරන්නේ ෆෝමුලාස් ඔක්කොම ගහලා ඔක්කොම කරාට පස්සේ ෆෝමැට් කියන අන්තිම පිළිවෙල අන්තිම ක්‍රියාදාමය so formatting is the last step we are doing first we do the calculations adjustments all those things are we are doing then we are doing the formatting of the worksheet at the end පාට දානේවා ඉරි ගහනේවා ඔක්කොම මේක හරි ලේසි නේද මේ ටික සිලෙක්ට් කරගත්තා පාට දැම්ම ඕන විදියට ඉරි ඕන ඉරි ගහුවා ඕන එකක් කරගත්ත හැකි you can do a lot of things in the simple ways you just look at the ribbons අපි ribbon ටික බලන්න ඔය ටික කරනවා ඉතින් version එකෙන් version පොඩි පොඩි වෙනස්කම් තියෙනවා අපි පාවිච්චි කරන excel version 2010 නම් එක විදියක් 2013 නම් චුට්ටක් විතර වෙනස් 2016 තව පොඩ්ඩක් වෙනස් චුට්ට වෙනස් හැබැයි මේවා ওই තැන් වල තමයි තියෙන්නේ ඉතින් මතක වචන මතක තියෙන්න ඕනේ මේ අකුරු මෙහෙම හදන එකට කියන්නේ orientation කියලා orientation අපි කියන්නේ දිශානතිය කියලා orientation අකුරු දිශානතිය orientation ඒතර අපිට එකෙන් අකුරු ලස්සන්ට හැඩ ගන්නවන්න පුළුවන් පැති වලට හරවන්න පුළුවන් Tamanට කැමති ඇන්ගල්ට හරවන්න පුළුවන් කිසි ගැටලුවක් නැහැ තේරුණා නේද එහෙනම් ලස්සනට මේක හදන්න ඔය පාට දාන්න ඒ ඔක්කොම ඔයගොල්ලෝ කරන්න ඔයගොල්ලන්ට ඒවා කරගන්න පුළුවන්කම තියෙනවා එහෙනම් අපි යන් තව ටිකක් ඉස්සරහට නේද අපි යන් තව ටිකක් ඉස්සරහට අපි මේකත් එක්ක තව වැඩියක් කරන්නයි දැන් යන්නේ අපි පුංචි පුංචි වැඩියක් තව ටිකක් මේකේ කරනවා අපි ඒකත් බලමු කොහොමද කරන්න කියලා ඔයගොල්ලෝ මේක හසන හදුවා දැන් sorting කියන එකට sorting කියන්නේ මොකද්ද දත්ත අනුපිළිවෙලට හදනවා sorting එකේ අපිට තියෙනවා එකක් තමයි අකුරු අනුපිළිවෙලට A B C D පිළිවෙලට නැත්නම් අපි කියනවා ඉලක්කම් අනුපිළිවෙලට so we can sort the things in two different ways one is the letter order alphabetic order the next one called the number order සංඛ්‍යා අනුපිළිවෙලට හැබැයි ඒ වගේම අපිට පුළුවන් ඕන නම් මේක හදන්න දිනය අනුපිළිවෙලට දිනය අනුපිළිවෙලට we call as chronological order date order එස අපිට sort කරන ක්‍රම තුනක් තියෙනවා එකක් මොකද්ද අකුරු අනුව ABCD පිළිවෙලට අකුරු අපිට alphabetic order අක්ෂර අනුපිළිවෙලට alphabetic order second one is the number order සංඛ්‍යා අනුපිළිවෙලට තුන්වෙනි මොකද්ද date දිනය අනුපිළිවෙලට එස අපි කියන්නේ alphabetic order අක්ෂර අනුපිළිවෙලට numerical order සංඛ්‍යා අනුපිළිවෙලට chronological order අපි කියන date අනුපිළිවෙලට දිනය අනුපිළිවෙලට අපි chronology කියලා කියන්නේ ඒකට date order කිව්වත් කමක් නැහැ දැන් උදාහරණයක් අපි ගත්තොත් අපි ගම පන්තියේ ළමයි ටික අපි ළමයි ටිකේ උපන්දින ටික දානවා උපන්දිනනේ උපන්දින ටික දාලා ඊට පස්සේ මට පුළුවන් උපන්දින අනුපිළිවෙල හදන්න. ඒතර මට පුළුවන් බලන්න කවුද ජනවාරි 1 වෙනිදා කවුද ජනවාරි 2 වෙනිදා පිළිවෙලට. අපි හන්නේ මොකද්ද? දිනේ අනුපිළිවෙලට. පේනවනේ. නැත්තම් නම් වශයෙන් ගත්තොත් අපි නම් එක එක නම් තියනවා නේද? ඒතර නම් වල මුලින් පටන් ගන්න A අකුරෙන් ඊට පස්සේ අපිට එහෙම හදන්න පුළුවන්. So we can set them in a particular order. අපිට මේ විස්තර ටික කිසියම් අනුපිළිවෙලකට හදන්න පුළුවන්. එහෙනම් අපි දැන් බලමු කොහොමද මේක අනුපිළිවෙලට හදන්නේ කියලා. හොඳට බලන්න මේ ටික මම ගොඩක් මේකේ විස්තර ලියනවා. හැබැයි මේක ප්‍රැක්ටිකල් එකක්. නිසා මේක වඩා සුදුසු මතක තියාගන්න එක සහ කරලා බලන එක. වඩා හොඳ මොකද්ද? මේක කරලා බලන එක. නිසා දැන් ඔයගලන්ට පුළුවන් නම් මගෙත් එක්ක කරන්න දැන් කරලා බලන්න. හැබැයි තාම ඩේටා එන්ටර් කරේ නෑනේ නේද? නිසා ඔයගොල්ලෝ හිමින් සැරේ ඩේටා ටික එන්ටර් කරලා ඔර සූත්‍ර ටිකක් දාලා එකතුවක් හදලා ඇවරේජ් එකක් හදලා ඔක්කොම කරලා අපි බලමු. නේද?
මම දැන් කියා දෙන්න. ඕගොල්ලෝ නිසා try කරන්න. ඉතින් මෙතනදී පොඩි අපි දෙයක් කියනවා. මොකක්ද දන්නවද? දැන් sort කරාට පස්සේ ආයි අනිත් පැත්තට යන්න ගම සමහරට කරදර වෙන්න පුළුවන්. නිසා හොඳම දේ තමයි මේ workbook එක save කරන අලුත් workbook එකක් විදියට. අපි මොනවා හරි අපි නේද? මගඩි කරාම ප්‍රශ්නේ ඔරිජිනල් එක තියෙනවනේ. නිසා මේක මකලා දාන්න පුළුවන්. මොකද sort කරලා save කරොත් ආයි මුල් තත්ත්වයට යන්න බෑ. sort කරපු ගමන් ආයි මුල් තත්ත්වයට යන්න පුළුවන්. හැබැයි sort කරලා save කරොත් අපිට දාපු ඔඩේට යන්න හරි අමාරුයි. ඒක කරදරයි. ඒක කරන්න බැරි වෙනවා. නිසා හොඳම දේ තමයි අපි sort කරන්න යන නිසා මේක ලොකු වෙනස්කම් කරනවානේ. ඒ නිසා මේ workbook එකේ කොපියක් හදලා save කරගන්න. You save a copy of the workbook. When you do something, if something goes wrong or if something change, you can forget about that one. You can keep the original. මේක හොඳ දෙයක්. Taman සමහර වෙලාවට try කරනවා නම් ඒක කරන්න copy එක. අපි උදාහරණ වශයෙන් අපි කියමු අපි ගෙදර අලුත් කෑමක් හදනවා කියලා. අපි පවුලේ ඔක්කොටම ඇති වෙන කෑම කියලා හදනද එකපාර. නෑ. අපි චුට්ටක් හදලා බලනවා. අපි පොඩ්ඩක් හදලා බලනවා මේ කෑම අපිට හදන්න පුළුවන්ද? මේ කෑම අපිට කන්න පුළුවන්ද? මේකේ රස තියෙනවද? අපි හදලා බලලා පොඩ්ඩක් හදලා බලන්න. නැත්තම් මොකද වෙන්නේ? ගෙදර 10 දෙනෙක් ඉන්නවා කිලෝ දෙකක් හදනවා බල කෑම. හදිස්සියෙන්වත් ඒක අවුල් වුණොත් කන්න බැරි වුණොත් නේද? හදාගන්න බැරි වුණොත් මොකද වෙන්නේ? නාස්තියනේ, වියදමනේ, මහන්සියත් අපරාධනේ. අපි එහෙම කරන්නේ නැහැ. So that's why as a precaution නේද? as a precaution යම් කිසි ආකාරයක මේකෙන් වැරද්දක් වුණොත් අපිට අඩුව කරගන්න මොකද කරන්නේ? අපි මේ ෆයිල් එකේ කොපියක් හදා ගන්නවා. කොහොමද ෆයිල් එකේ කොපියක් හදාගන්නේ? අපේ නම මොකද්ද? ෆයිල් save as කියන එකට. අපි ෆයිල් save as කියලා අපි ඒකේ කොපියක් හදා ගන්නවා. පුළුවන් එකට sort select කරගන්න එක. මම මේක ලියන්නේ නෑ පොතේ. ලියන්න ඕනේ නෑනේ නේද? ලියන්න ඕනේ නෑනේ පොතේ. නිසා ඔයගොල්ලෝ මේක try කරන්න ඉස්සෙල්ලා අලුතෙන් ෆයිල් එක save එක වැඩ කරන්න. හැබැයි ඉතින් එහෙම නොනොත් කමක් නෑ නේද? මොනවාට අලුතෙන් type කරන්න තියෙන්නේ නේද? ලොකු ප්‍රශ්නයක් නෑනේ. වෙලාව නාස්ත විතරයි තියෙන්නේ. ඒ නිසා කමක් නෑ අපේ මට්ටමේදී. හැබැයි අපි රස්සාවක් කරනවා නම් අපි ලොකු වැඩක් කරනවා නම් නේද? ආයසරයක් ඒ වැඩේ කරනවා කියන්නේ මොකද වෙන්නේ? මහා මහන්සියක් නේද? ලොකු වෙලාවක් යනවා. හිතන්නකෝ ඔයගොල්ලන් ඉස්කෝලේ කියලා, ඔයගොල්ලන්ගේ පන්ති බාර ටීචර් කියලා. දැන් එයා පන්ති ගොඩක උගන්වනවානේ. එතකොට මේ පන්ති ගොඩේම ළමයි ටික විස්තර දාලා හදිස්සියෙන්වත් වැරද්දක් වුණොත් අලුතෙන් දාන්න ඕන මොකද වෙන්නේ? පැය ගානක වැඩක් නේ. If you think about your class teacher, she or he may be teaching for few classes. If she want to repeat it, what will happen now? So each class will have about 50 students. Then she may be teaching about 10 classes. Then 500 students. Then what is happening? It's a very dangerous situation because we will end about 500 records. Record 500ක් නේද? මහා කරදර වැඩක් නේ. මහා මහන්සි වැඩක් නේ. නිසා ඒ වගේ තැනකදී අපි ආරක්ෂාවට මේවා අපි කොපි එකක් කරන් කොපි එකේ වැඩ කරනවා මොන හරිනොත් කමක් නැහැ. අපි ඔරිජිනල් එක තියෙනවනේ. කොපි එක මහලා දැම්ම කොපි එක අයින් කරලා දැම්ම ඔරිජිනල් එක තියාගත්තා. මේ වැඩේ හරි ගියා නම් මේක තියාගත්තා. අර ඔරිජිනල් එක අපිට අයින් කරලා දාන්න ඕනනම් පුළුවන්. So you do that. අපි හැමසෙම කරනවා මේ වගේ පොඩි ආරක්ෂිත වැඩ පිළිවෙලක් අපි අනුගමනය කරනවා. නිසා අපිට ඒකන අදහසක් තියාගන්න. අපි දැන් බලමු කොහොමද sort කරන්න කියලා. නේද? sort කරන්නේ කොහොමද? අපි උත්සාහ කරන්නේ මේක මුළු ලකුණු වලට අනුව හැඩගස්සන්න යන්නේ. ඉතින් මම පෙන්නන්නම් worksheet එක ඔයගලන්ට. දැන් මෙහෙමනේ තියෙන්නේ. දැන් බලන්න මේ මුල් ලකුණු අනුව. වැඩිම ලකුණු තියෙන්නේ කාටද? මට නම් පේන්නේ මෙයාට වගේ නේද? වැඩිම ලකුණු තියෙන්නේ මෙයාට නේද? ලකුණු තියෙන්නේ. එයා උඩට ගන්න ඕනේ. ඒ නිසා මම මේ ලයිස්ට් උමත ගන්නෙනේ sort කරන්න යන්නේ. අනුපිළිවෙලට හැඩගස්සවන්න යන්නේ. මම එකපාරක් කරන්න. තෝරගන්න මේක තේරෙයි. මුලින්ම කරන්න ඕනේ මොකද්ද? මේ මුළු සීමාව තෝරා ගන්න. මේ මුළු සීමාව මෙන්න මේ ටික. ඔය ටික ලකුණු තියෙන ඔක්කොම ඒ ටික තෝරගන්න. First step, you select the area which you want to sort about. මුළු කොටස තෝරගත්තා. ඒ ටික හරිනේ. ඊට පස්සේ මේ home ribbon එකට ගිහිල්ලා මෙතන කෙරවල තියෙනවා මේ sort and filter කියලා option එකක්. sort and filter. මේකට click කරන්න. click කරාම මෙන්න මේ option ටිකක් එයි. මෙතනින් තෝරන්න custom sort කියන එක. මම පේන ටික ලියන්න දෙනවා. මම මේ කරලා පෙන්නන්නයි යන්නේ.
තෝරන්නේ මොකද්ද? custom show. මෙන්න මේ වගේ මේ එකක් එයි. then sort by මොකක් අනුද sort කරන්නේ? මොකක්ද sort කරන්නේ? total mark. මෙතන click කරලා තෝරන්න total කියන එක. මම ආයෙ කියන්න. ඉස්සල්ලා මේ අවශ්‍ය ඔක්කොම දත ටික තෝරගන්න. මේකේ හැටියට නම් මේ A2 සිට I12 දක්වා. first select the complete range. ඊට පස්සේ මේ home ribbon එකේ හොයාගන්න short and filter කියන එක. ක්ලික් කරන්න ඉතින් arrow එක. ක්ලික් කරාම මෙන්න මෙහෙම කතාවක් එයි. මේකෙන් තෝරන්න custom short කියන එක. මොකක්ද තෝරන්නේ? custom short. ක්ලික් කරන්න ඒක. මෙන්න මෙහෙම අවස්ථාවක් එයි. මේ පළවෙනි එක දෙනවා short by කියලා. short by. තෝරන්න මේ arrow එක ක්ලික් කරන්න. මේ ක්ලික් කරාම අපිට පෙනේ total වචනයක්. ක්ලික් කරන්න total කියලා. okay කරන්න. නේ? දැන් අපිට මොකද වෙන්නේ මේ smallest to largest. කුඩා ඉඳලා ලොකු දක්වා. ඕනනම් මේක වෙනස් කරන්න. දැන් අපිට ඕන උඩට ගන්න ලොකු එක්කෙනාව මොකද කියන්නේ? largest to smallest. ඔන්න okay කරා. ඔන්න අපිට ආවා. උඩින්ම ආයේ මොකද්ද? අර ලොකුම ලකුණු ගන්න. බලන්න නම් ඔක්කොම වෙනස් වුණානේ ලකුණු ඔක්කොම වෙනස් වෙනවා. worksheet එකේ හැම දෙයක්ම වෙනස් වෙනවා. තිබුණේ මෙහෙම. කොහොමද තිබුණේ? පේනවනේ. එක කසුන් දෙක සීත තුන කාන්ති එහෙම තිබුණේ. අපි දැන් මේක sort කරාම මට එන්නේ මේ වගේ. නේ? හතර ගානේ තමයි වැඩිම ලකුණු ගත්ත ළමයි වශයෙන් අපිට පේන්නේ. පේනවද? තේරුණා නේද ඔය ටික? ඔක තනියම ගොල්ලෝ කරන්න. දැම්මට ඕන නම් පුළුවන් මේක නම අනුව තෝරන්න පුළුවන්. නමට අනුව. A අකුරු ඉස්සෙල්ලා B අකුරු පස්සේ මෙතන මොකද කරන්නේ? මේ sort and filter ගියා, custom sort ගියා. sort එක මොකද්ද? මේ නම අනුව. ඔන්න නම තේරුවා. ඕකේ කරපුවා මම බලන්න. නේද? දැන් තියෙන අර යට තියෙන්නේ අපි අතන තේරුවේ නෑනේ අර smallest to largest කියන එක. අර දැන් වෙනස් කරලා අපි තියෙන්නේ මේ බලන්න. තියෙන්නේ නේද? Z to A නේ. මේක A to Z කරන්න ඕනේ. දැන් ඉස්සල්ලාවේ smallest largest smallest මොකද ඉලක්කම් නිසා. එයා දන්නවා මේ තියෙන මොනවද? අකුරුනේ. අකුරු කරන්නේ කොහමද? A to Z. A to Z. පේනව නේද? දැන් ඔන්න තේරුවා. ඔන්න උඩට ආව. ඒකෙන් නමක් නැහැනේ මේකේ B ආව නිසා B ආව උඩට. ඊට පස්සේ D G K ඔහොම ආවා. පේනවනේ? දැන් මම K අකුරු ලස්සන හැදෙනවා K. කාන්තිසා කසුන්. මොකද මුල් අකුරු තුන ගත්තොත් K A N. එන්නට පස්සේ S එක එන්නේ. ඒ නිසා මෙයාව එරට දැම්මා. එයා අකුරු ඔක්කොම සලකනවා. එක අකුරක් දෙකක් නෙමෙයි. එයා අකුරු ඔක්කොම සලකනවා. තේරුණාද මේක? ඉතින් මේක තනියම කරන්න ඕනේ. මම ස්ටෙප් ටික ලියන්න දෙන්නම්. ස්ටෙප් ටික ලියාගෙන ඔයගොල්ලෝ try කරලා බලන්න. ඒතර ඕගොල්ලන්ටම තේරෙයි මේක කරන්න පුළුවන් විදිය. ලකුණු අනුව බලන්න, ඇවරේජ් එක අනුව බලන්න, නේම් එක අනුව බලන්න, තව උනන්දන උපන්දිනය මේකට එකතු කරගන්න. නේද? උපන්දිනය අනුව බලන්න. විවිධ ක්‍රම තමයි බලන්න පුළුවන්. You can try in different ways. You try with the total, you try with the average, you try with the name, or even you can add the date of birth here, then you can try with that. අවුල් දාන්න එකතු කරන්නේ අපිට ඕන නම් මෙතනනේ ක්ලික් කරා ඉන්සර්ට් කරා කොලම් එකක් දාගත්ත date of birth එක. You can try with that. අපිට ඒක අනුවත් මේක ටෙස්ට් කරන්න පුළුවන්. ඉතින් අපි දෙමු මේ පියවර ටික කොහොමද මේ වැඩේ කරන්නේ කියලා. So we noted down the steps. අපි පියවර ටික ලියාගමු. නම් දාගන්න මාතෘකාවක්. ලබාගත් මුළු ලකුණු වලට අනුව දත්ත පෙළ ගැස්වීම. ලබාගත් මුළු ලකුණු වලට අනුව දත්ත පෙළ ගැස්වීම. Sorting data according to total marks obtained. තොර අපිට බලපු ගමන් පේනවා කවුද පළවෙනියා කවුද දෙවෙනියා කවුද තුන්වෙනියා කියලා. අපිට ටක් ගාලා තෝරගන්න පුළුවන්. ඉතින් මම පියවර ටික ලියනවා. මම සමහර තැන් වල හිස් තැන් තියෙනවා. ඕගොල්ලන්ට මේක කරලා බලලා ලියන්න. තේරුණාද? I'm writing steps. I'm keeping some spaces, some of the places where you have to try with the computer and get in that item here. හරිද? එහෙනම් අපි ලියමු පියවර අංක 1. පියවර අංක 1. Step number 1. Select the required data cell range. Select the required data cell range. වරන් ඇතුලේ in this case from cell A2 to I12.
step number 1, select the required data cell range. Parana Kerala, in this case, from cell A2 to I12. පියවර අංක 1 අවශ්‍ය කරනු ලබන දත්ත කෝෂ සීමාව අවශ්‍ය කරනු ලබන දත්ත කෝෂ සීමාව තෝරා ගන්න. මෙහිදී වරහණ කරලා මෙහිදී A2 කෝෂයේ සිට වරහණ කරලා මෙහිදී A2 කෝෂයේ සිට I12 කෝෂය දක්වා දැන් තේරුණානේ. ඉතින් අපි මුල් ටික තෝරගත්තා. ඒක තමයි පළවෙනි පියවර. දෙවෙනි පියවර. step number 2 නේද? select custom short option available in the short button on the home ribbon. තවට මෙන්න වගේ තමයි බටන් එක පේන්නේ. අතරම තියෙන්නේ short and filter කියලා. ඉතින් මම අර filter කතාව අමතක කරලා short තරක් දැම්මා. කමක් නැහැ නේද? පියවර අංක 2. home ribbon එයු short බොත්තම තෝරා එයු custom short විකල්පය තෝරන්න. මෙන්න පිළිවෙල. home ribbon එකට ගියා, short button එකට ගියා, custom short එකට ගියා. ඉතින් මෙතන short and filter තමයි තියෙන්නේ. ඉතින් මම short කියලා ලිව්වා. ඒ ඇතිනේ නේද? ඕන්න short and filter කියලා ලියා ගන්න කමක් නැහැ. මේ තියෙන පේන ස්ක්‍රීන් එක මේ වගේ home ribbon එක ඇක්ටිව් නැත්නම් home එක උඩ ක්ලික් කරලා home ribbon ඇක්ටිව් කරගන්න ඕනේ. ඒතර තමයි අපිට short and filter කියන එක පේන්නේ. ඉතින් මේ රූපේ ඇඳ ගන්නම අවශ්‍ය නැහැ. ඔයගලන්ට මේක මතක් වෙන මම ඇඳේ මේ රූපේ. මතක් වෙනව නේද? රූපේ අත්‍යවශ්‍ය නැහැ. මම ස්ටෙප් ටික දුන්නේ එකයි. home ribbon එක ක්ලික් කරා, short button එක ක්ලික් කරා. ඒකෙන් තෝරගත්ත custom sort කියන එක. මේ arrow එක ක්ලික් කරන්නේ හොඳයි. ඔන්න පේනවා මෙන්න මේ වගේ පුංචි dialog box එකක්. මෙන්න මේක පේනවා. එළියගමු. Then you will see a dialog box as follows. මේකට ඔබට පහත ආකාරයේ සංවාද කොටුවක් දක්වන්න ලැබුණ ඇත. මේක අඳින්න ඉඩ තියාගන්න ඕගොල්ලෝ. මේක දැන් බලන් අඳින්න එපා. ඕගොල්ලෝ කම්පියුටරේ බලලා ඕක ඇඳ ගන්න. ඕගලන් කම්පියුටරේ එන එක ඇඳ ගන්න. පොඩි රූපයක් පොඩ්ඩක් ඉඳ තියාගන්න නේද? ඉතින් ඕගලන් කම්පියුටරේ එන එක බලලා ඕගලන් ඇඳ ගන්න. Then you will see a dialog box as follows. මේ විට ඔබට පහත ආකාරයේ සංවාද කොටුවක් දක්වන්න ලැබෙනවා නැත. අපි දැන් මොකද කරන්නේ? මෙන්න මේ sort කියන එකෙන් තෝරනවා Tamanට ඕන අපේ field එක නැත්නම් heading එක. ඊළඟ පියවර ලියාගමු. Now click on the sort by arrow. මේ sort by arrow click කරන්න ඕනේ. දැන් sort by හි දක්වන්න ලැබෙන ඊතලය මත click කරන්න. මේ ඊතලය මත click කරනවා. දැන් උඩින් ඉඳ තියාගත්තනේ. උඩ තියාගන්න උඩින් හරි පොඩ්ඩක් ඉඳ තියාගන්න ඕනේ. අවශ්‍යද තියාගන්න ඕනේ. ඉතින් තෝරන්න. Now click on the sort by arrow. දැන් sort by හි දක්වන්න ලැබෙන ඊතලය මත click කරන්න. දැන් මොකද අඳගන්න එපා මේක. ඉතල කන්න මම ඉතල මෙතන පෙරලා නැන්දේ. ඒක මොකුත් ඕනේ නැහැ. ඊළඟ මොකද වෙන්නේ? මොකද? Now you can select the headings. Now you can see the headings. Select the required heading or field. දැන් ඔබට අදාළ ශීර්ෂ දක්වන්න ලැබෙන අතර ඒවායින් අවශ්‍ය ශේත්‍රය තෝරා ගන්න. දැන් මේක ඇඳ ගන්න ඕන පොඩ්ඩක්. දැන් පොඩ්ඩක් මේක ඇඳ ගන්න ඕන. ඉත තියාගන්න ඇඳ ගන්න. ඒකේ මතක තියාගන්න මේ ඕඩරේ හදන්න ඕනේ. මේ ඕඩරේ හදන්න ඕනේ. මේක හදන්න ඕනේ. මේක තියෙනවා ඉලක්කම් දැම්මොත් smallest to largest, largest to smallest වෙයි. අකුරු දැම්මොත්
A to Z නැත්නම් Z to A තේරුණාද මේකට ඉඳ තියාගන්න යටින් ලියා ගන්න set the order as required set the order as required යටින් ලියා ගන්න ඉඳ තියාගන්න මේක අඳින්න යටින් ලියා ගන්න set the order as required අවශ්‍ය ආකාරයට order හි අවශ්‍ය ආකාරයට order හි පිළිවෙල තෝරන්න අවශ්‍ය ආකාරයට order හි පිළිවෙල තෝරන්න ඔච්චරයි ඕකේ කරා මොකද වෙන්නේ Tamanට හැදෙනවා පේනවනේ ඔච්චරයි වැඩේ ලේසියිනේ කරන්න පුළුවන් නේද හැම කෙනෙක්ම කරන්න try කරලා බලන්න ගැටලුවක් ආවොත් මට WhatsApp message එකක් දාන්න නැත්නම් මට call එකක් දෙන්න ගැටලුවක් වෙන්නේ නැහැ Tamanට ඉතින් හොඳින් මේක කරන්න පුළුවන් කිසි ගැටලුවක් ඇති වෙන්නේ නැහැ තේරුණාද කිසිම ප්‍රශ්නයක් නැහැ ඔයගොල්ලෝ හැමෝටම මේක හරියටම කරන්න පුළුවන් all of you can do very successfully without any problem so I have given you the steps you follow those steps you can do clearly the sorting of the records try කරලා බලන්න එක පාරක් කරලා බලන්න ළමයාගේ නම අනුව තව පාරක් කරලා බලන්න total එක අනුව තව පාරක් බලන්න average එක අනුව ඔහොම වෙනස් කර බලන්න one time you can try with the name another time you can try with the total mark another time you can try with the average mark ඊට පස්සේ Tamanට පුළුවන් මේ එකතු කරන්න date of birth කියන එක එහෙම date of birth එක තමයි කරලා බලන්න එකම ක්‍රමයනේ යන්නේ ලොකු ගැටලුවක් ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ එහෙමනම් ඉතින් අදට අපි එච්චරයි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ අපි ලබන සතියේ කතා කරනවා graphs නැත්නම් charts ගැන ප්‍රස්තාර සම්බන්ධයෙන් මොකද අපිට පුළුවන් spreadsheet package එකක් පාවිච්චිලා ලස්සනට graphs අඳින්න ලබන සතියේ කතා කරනවා කොහොමද spreadsheet වලින් ප්‍රස්තාර අඳින්නේ කියලා